හොඳයි. අයිබෝවන් දරුවනේ. අපි අද සාකච්ඡා කරන්න යන්නේ 10 අවසර විද්‍යාව දෙවෙනි පාඩම. ඒ තමයි පුතේ සරල රේඛීය චලිතය. සරල රේඛීය චලිතය පිළිබඳ සියලුම පුනරීක්ෂණ අභ්‍යාසයන් සහ සියලුම ඔයා විභාගෙදි දැනගන්න ඕන සියලුම කාරණා ටික මම අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. ගොඩක් දරුවන්ට අමාරුයි 11 අවසරට ගියාමත් හරිම අමාරුයි කියන පාඩමක් තමයි මේ සරල රේඛීය චලිතය කියලා කියන්නේ. නමුත් ඇත්තටම පුතේ මේක හරිම ලේසි පාඩමක්. අපි බලමු මේ පාඩමේ විස්තර ටික දැන්. මෙතෙන්දී අපි මුලින්ම දැනගන්න ඕන පුතේ භෞතික රාශි කියන්නේ මොනවද කියලා. භෞතික රාශි කියන්නේ දරුවනේ මැනිය හැකි භෞතිකමය මෙනුමක් තමයි මේ භෞතික රාශියක් කියලා කියන්නේ. මනින්න පුළුවන් වෙන්න ඕන, ඒකට මෙනුමක් තියෙන්න ඕන. ඉතින් අපිට තියෙනවා ප්‍රධාන භෞතික රාශි ආකාර කිහිපයක්. ඒ තමයි දුර, විස්ථාපනය, වේගය, ප්‍රවේගය, ත්වරණය හා මන්දනය විදිහට. අපි මේ සියලුම භෞතික රාශීන් ගැන මේ පාඩමේදී අද දවසේ සාකච්ඡා කරනවා. ඊළඟට දුවේ පුතේ මෙන්න මේ භෞතික රාශීන් අපිට බෙදා වෙන් කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි දෛශික රාශි සහ අදෛශික රාශි කියලා. අදිශ රාශි කියලා කියනවා මේ අදෛශික රාශි වලට. අනිත් එක්කෙනා එතකොට දෛශික රාශි. මේ අදිශයවත් අදෛශික රාශි කියලා කියන්නේ පුතේ ඒකේ වචනේම තියෙනවා තේරුම. ඒ තමයි මේ දිශාවක් නැහැ. අදිශ කියන්නේ දිශාවක් නැහැ කියන එක. එතකොට දිශාවක් නැහැ, මිනුමක් විතරයි, විශාලත්වයක් පමණක් තියෙන රාශිය. ඒ තමයි දුර, කාලය, වේගය. දුර, කාලය සහ වේගය ගැන කතා කරද්දී පුතේ අපි විශාලත්වයක් ගැන විතරයි කියන්නේ. අපි දිශාවක් කියන්නේ නැහැනේ. එන්නේ නිසා තමයි ඒක අදිශ කියන කාණ්ඩයට වැටෙන්නේ. එතකොට දුවේ පුතේ මේ දෛශික හේවත් මේ සදිශ රාශි කියලා කියන්නේ විශාලත්වයක් මෙන්ම නිශ්චිත දිශාවක්ද ඇති රාශි. විශාලත්වයක් මෙන්ම නිශ්චිත දිශාවක් ඇති රාශි වලට තමයි කියන්නේ මෙන්න මේ දෛශික රාශි කියලා. ඒ යටතේ විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය හා මන්දනය ගැන අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. මේ විස්ථාපනයක් කතා කරත්, ප්‍රවේගයක් කතා කරත්, ත්වරණයක් කතා කරත්, මන්දනයක් ගැන කතා කරත් දරුවනේ අපිට දිශාවක් තිබෙනවාමයි. එතන දිශාවක් තිබෙනවාමයි. දැන් අපි මුලින්ම කතා කරමු දුර ගැන. දුර කියන්නේ දුවේ පුතේ චලනය වන වස්තුවක් ගෙවා ගිය ගමන් මාර්ගයේ දිග. එතකොට මේ දුර මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය මීටර විදිහටයි ගන්න. දුර කියන්නේ සරලව කවුරු හරි එක් තැනකින් ඉඳන් තවත් තැනකට ගෙවා ගියපු ඒ මුළු පතය, ගමන් මාර්ගය තමයි මේ දුර කියන්නේ. දුර මනින අන්තර්ජාතික ඒකකය මීටර. විස්ථාපනය කියලා කියන්නේ එතකොට නිශ්චිත දිශාවක් ඔස්සේ ගමන් කළ ඍජු දුර, එහෙම නැත්නම් කෙලින් ගියපු දුර. එතකොට විස්ථාපනයක් දුරක්. මොන දුරද? පටන් ගත්තු තැනයි ගමන ඉවර කරපු තැනයි අතරේ හරි කෙලින් තියෙන දුරට තමයි කියන්නේ විස්ථාපනය කියලා. එතකොට දුවේ පුතේ මේ විස්ථාපනයත් මනින අන්තර්ජාතික ඒකකය වෙන්නේ මීටර්ම තමයි. දැන් බලන්න පුතේ මේ උදාහරණය. ළමයෙකු A සිට B දක්වා ගමන් කොට නැවත ආපසු අතට ආපසු හැරී මීටර් 40ක් ගමන් කරන ලදී. දුර හා විස්ථාපනය සොයන්න කියලා කියනවා.
එතකොට අපි බලමු මේකෙන් දුරයි විස්ථාපනයයි හොයන ආකාරය. බලන්න පුතේ දැන් මෙතන ඔන්න දැන් A ගෙන් පටන් අරගෙන B ට යනවා. එතන තියෙනවා මීටර් 60ක්. ඊට පස්සේ ආපස්සට හැරිලා එනවා මීටර් 40ක්. එතකොට 60ක් ගිහිල්ලා ආපස්සට 40ක් එනවා කියන්නේ 60යි 40යි එකතු වුණාම මේ දරුවා ගමන් කරපු මුළු දුර මීටර් 100යි. නමුත් විස්ථාපනයේදී එයා මුලින් හිටපු තැනයි දැන් ඉන්න තැනයි අතරේ හරි කෙලින් තියෙන දුර තමයි බලන්නේ. එතකොට 60ක් ඉස්සරහට ගිහිල්ලා තව 40ක් ආපස්සට ආවා කියන්නේ කලින් හිටපු ඒ වල ඉඳන් මේ මුළු 60න් මේ 40 අඩු වුණාම ඔන්න 20ක් කියලා ලැබෙනවා. අපි දන්නවා දැන් මේ විස්ථාපනය කියන්නේ සදිශ රාශියක්. එහෙනම් දිශාවක් කියන්න ඕන. කොහෙටද? මෙයාගේ ඉදිරියට. මෙයා ගමන් කරපු පැත්තට. ඉදිරියට මීටර් 20ක් දුරින් තමයි විස්ථාපනය තියෙන්නේ. තේරුණා නේද පුතේ? කොයි හරි ගැටලුවක් එනවා නම් අනිවාර්යෙන්ම ඔයා මේ වීඩියෝ එක පෝස්ට් කරලා නැවතුවා මට මෙසේජ් එකක් දාන්න. සර් මට මෙන්න මෙතන මේ කතාව තේරුණේ නැහැ. මම අනිවාර්යෙන්ම ඔයාට උදව් කරනවාමයි. හොඳයි පුතේ මම හිතන්නේ තේරෙන්නේ නැති. තේරුම් නැත්නම් පොඩ්ඩක් ආපස්සට ගිහලා ඒ කොටස බලන්න. මම පැහැදිලි කරපු විදිහ තේරෙනවාමයි. දැන් අපි ඊළඟට මේ ගාන බලමු. දැන් මේකෙත් මේ රූප සටහන අනුව දුර හා විස්ථාපනය හොයන්නයි තියෙන්නේ. දුර හා විස්ථාපනය සොයන්න. A වලින් ඉඳන් B ට ඔයාට පේනවා A සහ B. A වල ඉඳන් B ට. එතකොට දිශාවත් සලකන්න වෙනවා දැන්. උතුරේ ඉඳන් අංශක 70ක් බටහිර දිශාවට. උතුරේ සිට අංශක 70ක් බටහිර දිශාවට මෙයාගේ රතු පාටින් මේ පෙන්නලා තියෙන්නේ මෙයා ගමන් කරපු දුර. එතකොට A සහ B අතර කඩයිලෙන් තියෙන්නේ පුතේ මෙයාගේ විස්ථාපනය. එතකොට මෙයා මේ ගමන් කරපු දුර වෙන්නේ මේ රතු පාටින් පෙන්වන මාර්ගය මීටර් 200යි. ඒකට දිශාවක් අදාළ නැහැ. නමුත් විස්ථාපනය 160ක් ගිහින් තියෙනවා. දිශාව සැලකුවොත් උතුරෙන් අංශක 70ක් බටහිරට වන්නට තමයි මෙයාගේ මේ විස්ථාපනය සිද්ධ වෙලා තියෙන්නේ. මේ විදිහට අපි අනිවාර්යෙන්ම දිශාවත් සැලකිය යුතුමයි විස්ථාපනයේදී. දැන් දරුවනේ ඔන්න අපි කතා කරනවා වේගය ගැන. වේගය කියන්නේ නිශ්චිත කාලයකදී ඔය නිශ්චිත කාලයට පුතේ ඒකක කාලයකදී කියලා කියනවා. සරලව තත්පර එකකදී අන්න ඒ වගේ අදහසක් ගන්න. ඒකක කාලයකදී චලිත වූ දුර ප්‍රමාණය තමයි මේ වේගය කියලා කියන්නේ. ඒකක කාලයකදී චලිත වූ දුර තමයි පුතේ මේ වේගය කියලා කියන්නේ. ඉතින් මේ වේගය මනින අන්තර්ජාතික ඒකකය වෙන්නේ ms ඍණ 1. ms ඍණ 1 සිංහලෙන් කියන්නේ වචනයෙන් කියන්නේ තත්පරයට මීටර් කියලා. තත්පරයට මීටර්. මේ තියෙන්නේ මේ වේගයට ඔයා පාවිච්චි කරන්න ඕන සූත්‍රයේවත් සමීකරණය. වේගය සමානයි දුර බෙදීම කාලය. ඔයා දන්නව ඒක නේද? වේගය සමානයි දුර බෙදීම කාලය පුතේ. වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය ලැබෙන්නේ ගමන් කළ දුර ඒ සඳහා ගත වුණු කාලයෙන් බෙදුවාමයි. දැන් කතා කරමු ප්‍රවේගය ගැන. ප්‍රවේගය කියන්නේ ඒකක කාලයකදී සිදු කළ විස්ථාපනය. ඒ කියන්නේ නිශ්චිත කාලයකදී සිදු කරන ලද විස්ථාපනය. විස්ථාපනය මනින අන්තර්ජාතික සම්මත ඒකකයක් ms ඍණ 1 හෙවත් තත්පරයට මීටර්ම තමයි. වේගයේ ඒකකයම තමයි ප්‍රවේගයටත් ගන්නේ.
එතකොට දරුවනේ මේ ප්‍රවේගයේ සූත්‍රයේවත් සමීකරණය වෙන්නේ ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම ගත වුණු කාලය. කාලයෙන් බෙදෙද්දි පුතේ අපිට ඔක කෙටියෙන් කියන්න පුළුවන් උඩ කෙනා වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. කාලයෙන් බෙදෙන සෑම තැනකම අපිට ඒක ශීඝ්‍රතාවය කියලා කියන්න පුළුවන්. එහෙනම් ප්‍රවේගය යනු විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි කියලා අපිට කියන්න හැකියාව තියෙනවා. ඒකට හේතුව මොකද්ද? ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය නිසා. එතකොට අපිට විස්ථාපනය හොයන්න આવොත් මොකද කරන්නේ? යට තියෙන ඉර යට තියෙන කාලය සමාන ලකුණෙන් එහා පැත්තට යවලා ප්‍රවේගය සමග ගුණ කරනවා. එතකොට විස්ථාපනය ලැබෙන්නේ ප්‍රවේගය කාලයෙන් ගුණ වුණාම. අන්න ඒ විදිහට අපිට මේ සූත්‍රය එහාට මෙහාට පද දාලා ව්‍යුත්පන්න කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. දැන් බලන්න පුතේ මේ ප්‍රශ්නය. සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙකු සිදු කළ චලිතයක් පිළිබඳ දත්ත පහත වගුවේ දැක්වෙනවා. ඒතර කාලයේ බිඳුවෙන් පටන් අරගෙන තත්පර 1 2 3 4 5 යන ආදී වශයෙන් 8 වෙනි තත්පරය දක්වා මේ දරුවාගේ විස්ථාපනය බලලා තියෙනවා. පළවෙනි මේ බිඳුවේදී බිඳුවයි, පළවෙනි තත්පරයේදී මීටර 3යි. දෙවෙනි තත්පරයේදී මීටර 6යි. තුනේදී 9යි. ඔන්න ඔය විදිහට අපිට වෙන්න දැන් ඔන්න හතරවෙනි තත්පරේ ඉඳන් බලන්න මොකද වෙන්නේ? 4ේදී 12යි, 5ේදී 12යි, 6ේදී 12යි. ආයේ කියන්නේ 4 5 6 කියන තත්පර වලදී මේ දරුවාගේ විස්ථාපනය වෙනස් වෙලා නැහැ. ඊට පස්සේ 7ේදී 6යි කියන්නේ ඔන්න ආපහු විස්ථාපනය අඩු වෙලා 6 වෙලා. 8ේදී බිඳුවයි කියන්නේ පුතේ විස්ථාපනයේ බිඳුවයි කියන්නේ ආපහු හිටපු තැනටම ඇවිල්ලා. මේක හරියට නිකන් පොඩ්ඩි දුරක් ගියා මීටර් 12ක ඈතට ගිහිල්ලා එතන තප්පර 3ක් ඉඳලා ආපහු ගියාට වඩා වේගයෙන් මුල් තැනට ඇවිල්ලා කියන එක තමයි මෙන්න මේ වගුවෙන් කියවෙන්නේ. ඉතින් පුතේ අපෙන් අහනවා මුල් තත්පර 4ේදී ප්‍රවේගය සොයන්න කියලා. අපේ සූත්‍රය මොකද්ද? ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. එතෙන්දී විස්ථාපනය ගන්නෙ කොහොමද? අවසාන විස්ථාපනයේ ආරම්භක විස්ථාපනය අඩු කරලා. එතකොට මේ තත්පර 4ේදී මුල් තත්පර 4 වෙද්දී විස්ථාපනය ගන්නෙ. එතකොට අවසාන විස්ථාපනය 12 වෙලා තියෙනවා. ආරම්භක විස්ථාපනය බිඳුවයි. එහෙනම් 12න් බිඳුවක් අඩු වුණාම 12මයි. එතකොට ඊට ගත වුණු කාලය තත්පර 4යි. එතකොට 12 බෙදීම 4. 12 බෙදීම 4 3යි ms ඍණ 1යි. බොහොම ලේසි පුතේ. 3යි ms ඍණ 1යි. ඊළඟට අහනවා t කියන්නේ කාලය තත්පර 4 සිට තත්පර 6 දක්වා කාලය තුල ප්‍රවේගය ගැන කුමක් කිව හැකිද? 4 ඉඳන් 6 වෙනකම් විස්ථාපනයක් සිද්ධ වෙලා නැහැ නේද පුතේ? ඔව්නේ. 4 ඉඳන් 6 වෙනකම් විස්ථාපනය 12මයි. 4ේදී 12යි, 5ේදී 12යි, 6ේදී 12යි. ඒ තත්පර 3ේදීම මේ ළමයා හිටපු තැන ඉඳන් මීටර් 12 ඉස්සරහට ගිහිල්ලා නැවතිලා ඉඳලා තියෙනවා. අන්න ඒ නිසා අපිට කියන්න පුළුවන් 4 වෙනි තත්පරයේ සිට 6 වන තත්පරය දක්වා විස්ථාපන වෙනසක් නැත. එම නිසා චලිතයක් නැත. එම නිසා ප්‍රවේගයක්ද නැත. විස්ථාපනයේ වෙනසක් නැහැ කියන්නේ පුතේ චලනය වෙලත් නැහැ. චලනය වෙලා නැහැ කියන්නේ ප්‍රවේගයකුත් නැහැ. තේරුණා නේද? C ප්‍රශ්නෙන් අහනවා 6 වන තත්පරයේ සිට 8 වන තත්පරය දක්වා කාලය තුල ප්‍රවේගය කොපමණද?
6වෙනි තත්පරයේ ඉඳන් 8වෙනි තත්පරය දක්වා කාලය තුල ප්‍රවේගය. සූත්‍රය මොකද්ද පුතේ? ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. එතකොට විස්ථාපනය ගන්න වෙන්නේ මෙතන තැන් දෙකක් තියෙන නිසා අවසාන විස්ථාපනයෙන් ආරම්භක විස්ථාපනය අඩු කරලා. එතකොට 8වෙනි තත්පරයේදී විස්ථාපනය 0යි. එතකොට 6වෙනි තත්පරයේදී විස්ථාපනය 12යි. ඒකට ගත වෙලා තියෙනවා 7 8 කියන තත්පර දෙක. එතෙන්දී 0.12 කඩ වුණාම -12යි. -12 බෙදන්න ඕන දෙකින් කාලය 2යි තත්පර. එතකොට ඍණයි ධනයි බෙදෙද්දී ඍණ 12යින් බෙදෙද්දී 12 දෙකෙන් බෙදෙද්දී 6යි. එහෙනම් ඍණ 6යි ms ඍණ 1. මොකද්ද පුතේ මේ ඍණ ලකුණෙන් කියවෙන්නේ? මේ දරුවා මේ ළමයා ආපස්සට හැරිලාවා කියන එක හොඳට මතක තියාගන්න. ප්‍රවේගයේදී ත්වරණයේදී ඍණ ලකුණෙන් කියවෙන්නේ පුතේ දිශාව මාරු වුණා කියන එක. ඍණෙන් කියවෙන්නේ දිශාව මාරු වුණා කියන එකමයි. ඔයාට උත්තරේට ඍණ උත්තරයක් එනවා නම් කිසි ප්‍රශ්නයක් නැතුව දාන්න. ඒකින් කියවෙන්නේ දිශාව මාරු වුණු බවයි. පුතේ මේ නෝට් එක ඔයා ලියාගෙන නේද යන්නේ? ඔව්. ලියාගත්තේ නැති දරුවෙක් ඉන්නවා නම් නෝට් එක කරුණා කරලා දරුවනේ ලියා ගන්න. මේ නෝට් එක ලියා ගනිමින් යන්න. මොකද මේක ඔයාට අත්‍යවශ්‍යයි. නැවත වීඩියෝ බල පාඩම් කරන්න බෑ. වීඩියෝ එකකින් පන්තියනේ තියෙන්නේ. එතකොට මේ පන්තියට සහභාගී වෙලා ඔයා යම්කිසි කාරණාවක් නෝට් එකක් ලියාගත යුතුමයි. මේක නිකන් මේ චිත්‍රපටයක් පෙන්නනවා නෙවෙයිනේ. ඒ නිසා පුතේ අනිවාර්යෙන්ම ඔයා නෝට් එක ලියා ගන්න. දැන් අපි කතා කරමු ත්වරණය ගැන. ත්වරණය කියන්නේ පුතේ දැන් ඔන්න චලනය වෙමින් පවතින වස්තුව තවත් වේගය වැඩි කරනවා නම් හෝ ඒ චලනය වල වේගයට වඩා තවත් වේගය අඩු වෙනවා නම් අපි ඔකට කියනවා ප්‍රවේගයේ සිදුවන වෙනස කියලා. ඕ ත්වරණය කියන්නේ ඒකක කාලයකදී, ඒ කියන්නේ නිශ්චිත කාලයකදී ඔන්න ප්‍රවේගයේ වෙනසක් සිදු වෙනවා නම් යම්කිසි ප්‍රවේගයකින් ගමන් කරමින් ගිහිල්ලා එකපාර ප්‍රවේගය තප්පර දෙකකින් වැඩි වෙනවා හෝ තප්පර දෙකකින් අඩු වෙනවා කියලා හිතන්න. අන්න එතන සිද්ධ වුණේ ත්වරණයක්. එතකොට අපි ගන්නවා මෙයාගේ ඒකකයේ විදිහට ඔයා දන්නවා දැනටම ms ඍණ 2. ඒ කියන්නේ තත්පරයට මීටර. එහෙමත් නැත්නම් තත්පර වර්ගයට මීටර. පුතේ ඔයා ත්වරණය හොයද්දී මේ සූත්‍රය හොඳින් මතක තබා ගත යුතුමයි. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම ගත වුණු කාලය. ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලත් අපිට මේක නිර්වචනය ගන්න පුළුවන් මේ කාලයෙන් බෙදිලා තියෙන නිසා. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම ගත වුණු කාලය. හරි, අපි බලමු දැන් ඒකේ උදාහරණ කොහොමද අපිට එන්නේ කියලා විභාගෙදී. එතකොට මේ ත්වරණ වර්ග දෙකක් තියෙනවනේ. මම කියවනේ ඔයාලට යම්කිසි ප්‍රවේගයකින් ගමන් කරගෙන ගිහිල්ලා ප්‍රවේගයේ කාලයත් එක්ක වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රවේගයේ කාලයත් එක්ක අඩු වෙන්න පුළුවන්. වැඩි වෙනවා වාහනයක ඇක්සලරේටරේ පෑගුවොත්. අඩු වෙනවා වාහනයක බ්‍රේක් එක පෑගුවොත්. මොනවයි සිද්ධිය? එතකොට අර කාලයත් එක්ක ප්‍රවේගය වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා ධන ත්වරණයක් කියවත් ත්වරණයක් කියලා. ධන ත්වරණය නැත්නම් සාමාන්‍ය ත්වරණය. එතකොට ප්‍රවේගය කාලයත් එක්ක බ්‍රේක් ගහලා අඩු වෙනවා නම් ටික ටික අන්න ඒකට කියන්නේ අපි ඍණ ත්වරණය හෙවත් මන්දනය කියලා. මන්දනය තමයි අපි පාවිච්චි කරන වචනේ. ඔන්න දැන් වාහනයක් යනවා.
ඔන්න ඇක්සලරේටරේ පාගනවා. ඔන්න වේගය වැඩි වෙනවා. අන්න ඒක මොකද්ද පුතේ? අන්න ඒක තමයි ත්වරණය. ඔන්න එකපාරටම බ්‍රේක් එක පාගනවා. ඔන්න වේගය ටික ටික අඩු වෙනවා. අන්න ඒක තමයි මන්දනය. තේරෙන්නේ නැති නේද? ඉතින් දරුවනේ වස්තුවක ප්‍රවේගය සෑම තත්පරයකදීම එකම ප්‍රමාණයකින් වැඩි හෝ අඩු වෙනවා නම් අන්න ඒකට කියනවා ඒකාකාර ත්වරණයක් හෝ ඒකාකාර මන්දනයක් තියෙනවා කියලා. ඒ විදිහට ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුන්ගේ විස්ථාපනය හොයන්න අපි මධ්‍යක ප්‍රවේගය කියන වචනය පාවිච්චි කරනවා. මධ්‍යක ප්‍රවේගය කියන්නේ සාමාන්‍ය ප්‍රවේගය. එතකොට විස්ථාපනය හොයන්නේ මධ්‍යක ප්‍රවේගය කාලයෙන් ගුණ කරලා. එතකොට මේ තියෙන පුතේ සාමාන්‍ය අපේ ප්‍රවේගීය සූත්‍රයමයි. ප්‍රවේගය සමානයි විස්ථාපනය වෙදීම ගත වූ කාලය. එතකොට විස්ථාපනය තනි වෙද්දී ඔය ප්‍රවේගය කාලයෙන් ගුණ වෙනවා. බෙදිලා තියෙන කාලය හරස් ගුණිතින් එහා පැත්තට ගියාම ප්‍රවේගය සමග ගුණ වෙලා තමයි මේ සූත්‍රය ලැබිලා තියෙන්නේ. මේක අමුතුවෙන් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රවේගය සමානයි විස්ථාපනය වෙදීම කාලය කියන එක දැනගත්තොත් ඇති මේ විදිහට ඔයාට හදාගන්න පුළුවන්. දැන් බලන්න පුතේ මේ ප්‍රශ්නය දිහා. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් තත්පර 6ක් ඒකාකාර ත්වරණයකට භාජනය වී 12 ms ඍණයකට ප්‍රවේගයක් ලබා ගනී. එම කාලය තුල වස්තුවේ විස්ථාපනය කොපමණද? එතකොට විස්ථාපනය සමානයි මධ්‍යක ප්‍රවේගය ගුණ කිරීම කාලය කියන සූත්‍රය අපිට ලබා ගන්න පුළුවන්. ප්‍රවේගය සමානයි විස්ථාපනය වෙදීම කාලය කියන සූත්‍රයෙන් විස්ථාපනය උක්ත කරවිට. එතෙන්දී අපි මධ්‍යක ප්‍රවේගය ලබා ගන්නේ කොහොමද? අපිට තියෙන මේ සියලුම චලිතවල ප්‍රවේගයන් එකතු කරලා ඒ චලිත ගානෙන් බෙදුවහම එනවා මධ්‍යක ප්‍රවේගය. නිශ්චලව ආරම්භ කරනවා කියන්නේ බිඳුවයි. ඊළඟ තත්පර 6කට පස්සේ 12යි. එතකොට චලිත වර්ග දෙකයි. බිඳුවයි 12යි එකතු කරා දෙකෙන් බෙදුවා. එතකොට බිඳුවයි 12යි 12යි 12 දෙකෙන් බෙදුවාම 6යි. ගත වෙනවනේ තත්පර 6ක්. එහෙනම් 6න් ගුණ කරන්න. එතකොට 6 වරක් 6 36යි. 6 වරක් 6 36යි. මේක සාමාන්‍ය විදිහට විස්ථාපනය සමානයි ප්‍රවේග වෙනස බෙදීම ගුණ කිරීම කාලය කියලා ගන්නත් පුළුවන්. ඊළඟ ප්‍රශ්නය සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙකු සිදු කළ චලිතයක් මේ වගුවේ දැක්වෙනවා. අපි බලමු එක. පටන් ගත්තෙම බිඳුවේදී නිශ්චලයි. පළවෙනි තත්පරයේදී ප්‍රවේගය තත්පරයට මීටර් 2යි. දෙවෙනි තත්පරයේදී 4යි, තුනේදී 8යි, තුනේදී 6යි, හතරේදී 8යි, පහේදී 10යි, හයේදී 12යි, හතේදී 12යි, අටේදී 12යි, නවයේදී 12යි කියන්නේ ප්‍රවේගයක් තියෙනවා. ඒ එකම ප්‍රවේගයෙන් මේ දරුවා 6 වන තත්පරේ ඉඳන් 9 වන තත්පරේ වෙනකම් ප්‍රවේගය වෙනස් කරන්නේ නැතුව එකම ප්‍රවේගයෙන් යනවා. ඊට පස්සේ 10 වෙනි තත්පරේදී ඔන්න ප්‍රවේගය අඩු වෙනවා 8යි, 11ේදී 4යි, 12ේදී 0යි කියලා නිශ්චල වෙනවා. මේක එන්න ප්‍රවේගය වැඩි වෙලා ඒ වැඩි වුණු ගානේ ටික වෙලාවක් තිබිලා ආපහු ටික ටික ප්‍රවේගය අඩු වෙලා නිශ්චල වෙන එකයි වෙන්නේ. මෙතෙන්දී අපි මුලින්ම අහනවා මුල් තත්පර 6ේදී ත්වරණය සොයන්න කියලා. මුල් තත්පර 6ේදී ත්වරණය සොයන්න කියලා අහනවා. එතකොට මුල් තත්පර 6ේදී ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. වෙනස ගන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා. එතකොට මුල් තත්පර 6ේදී අවසාන ප්‍රවේගය වෙන්නේ 12යි. ආරම්භයේදී බිඳුවයි. එහෙනම් 12 අඩු කිරීම බිඳුව
බෙදීම ගත වුණු කාලයේ තත්පර 6යි. 12න් බිඳුවක් අඩු වුණාම පුතේ 12මයි 12 6න් බෙදුවාම 2යි. 2යි ms ඍණ 2යි. තොරණය 2යි ms ඍණ 2යි කියලා අපිට ලැබෙනවා. ඊළඟට අහනවා තත්පර 6 සිට 9 දක්වා කාලය තුල ත්වරණය ගැන කුමක් කිව හැකිද කියලා. මොකද වෙලා තියෙන්නේ? 6 ඉඳන් 9 වෙනකම් එකම ප්‍රවේගයකින් නේද යන්නේ. ප්‍රවේගයේ වෙනසක් වෙලා නැහැ, වැඩි වෙලත් නැහැ, අඩු වෙලත් නැහැ. ඉතින් පුතේ මෙම කාලයේදී ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. එම කාලාන්තරයේදී ඒ කියන්නේ ඒ අතරතුර කාලයේදී චලිතය වෙනස් වෙලා නැහැ කියන්නේ එයා ගිහින් තියෙන එකම ප්‍රවේගයේ. එකම ප්‍රවේගයෙන් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ දරුවනේ එතන ප්‍රවේගයේ වැඩිවීමක් හෝ අඩුවීමක් හෙවත් ත්වරණයක් නැහැ කියන එක. ඒකාකාර ප්‍රවේගයෙන් තමයි මේ ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ චලිතයක් සිද්ධ වෙනවා නමුත් ත්වරණයක් වෙලා නැහැ කියන එක මෙතෙන්දී තේරුම් ගත යුතුමයි. දැන් අහනවා 9 වන තත්පරයේ සිට 12 වන තත්පරය දක්වා ත්වරණය සොයන්න කියලා. ත්වරණය සමානයි අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගයේ බෙදීම ගත වුණු කාලය. එතකොට මෙතෙන්දී අවසාන ප්‍රවේගය කියන්නේ මේ 12 වන තත්පරයේදී බිඳුවයි ආරම්භක කියන්නේ 9 වෙනි සිටනේ. එහෙනම් 9 දී 12යි. නම් බිඳුවෙන් 12ක් අඩු කරලා එන ගාන ඒ සඳහා ගත වුණු කාලය 9 ඉඳන් 12ට තත්පර 3යිනේ. එහෙනම් 3ෙන් බෙදන්න. බිඳුවෙන් 12ක් අඩු වෙන්නේ. දැන් ඍණ. ඍණ 12 බෙදීම 3. તો ඍණයි ධනයි බෙදුනහම ඍණ 12 3ෙන් බෙදුවාම 4යි. මේ ඍණ ලකුණෙන් කියවෙන්නේ පුතේ මන්දනයක් කියලා. එහෙනම් ඍණ 4යි ms ඍණ 2. විභාගෙදී අපෙන් ඇහුවොත් පුතා මන්දනය කියලා එතකොට ඍණ දාන්නේ නැහැ. ත්වරණය හොයන්න කියලා කිව්වොත් එතකොට අපි ඍණ පාවිච්චි කරනවා. අන්න තේරුම් ගන්න. මන්දනය කිව්වම අමුතුවෙන් ඍණ දාලා කියන්න අවශ්‍ය නැහැ. මන්දනය සමානයි 4යි ms ඍණ 2යි. ත්වරණය තමයි ඍණ වෙන්නේ. ත්වරණය කියලා ඇහුවොත් ඍණ 4යි ms ඍණ 2යි. දැන් ඇත්තටම පුතේ අපි ගමන් කරන්නේ පාඩමේ දෙවෙනි කොටසට. ඒ තමයි විස්ථාපන කාල ප්‍රස්ථාර. විස්ථාපන කාල ප්‍රස්ථාර ගැනයි දැන් ඉගෙන ගන්න යන්නේ. බලන්න පුතා මෙතන මේ විස්ථාපන කාල ප්‍රස්ථාර කියලා කියන්නේ මේ y අක්ෂයට විස්ථාපනයත් x අක්ෂයට කාලයක් ගෙන අඳිනු ලබන ප්‍රස්ථාර. එතකොට මේ විදිහට මේ රූපේ පේනවා වගේ එකම රේඛාවකින් ওই විදිහට යනවා නම් ඔතනින් කියවෙන්නේ ඒකාකාරී ප්‍රවේගයක්. එතකොට මේ විස්ථාපන කාල ප්‍රස්ථාරවල වැදගත්ම දේ තමයි අනුක්‍රමණය කියන දේ. අනුක්‍රමණය ලබා ගන්න පුතේ මේ වගේ රේඛාවක කැමති ලක්ෂ දෙකක් අරගෙන ඒ ලක්ෂ දෙක අතර වෙනසෙන්. ඒ කියන්නේ දැන් හිතන්න A සහ B කියන මේ ලක්ෂ දෙක ඔයාලට පේනව නේද? මෙන්න මෙයාගේ අනුක්‍රමණය ලබා ගන්නේ මේ ලක්ෂ දෙකකින්. කැමතිම ලක්ෂ දෙකක් ගන්න පුළුවන්. දැන් මේක හැටියට මම A හා B කියන ලක්ෂ දෙක ගන්නවා. අපි ගණිතයේදී ඉගෙන ගන්නවානේ අනුක්‍රමණය හොයන විදිහ. කැමති ලක්ෂ දෙකක් අරගෙන y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1. එතකොට මෙතෙන්දී මේකේ අනුක්‍රමණය මගින් ලැබෙන්නේ ඔය සූත්‍රයෙන් ලැබෙන්නේ ප්‍රවේගය. හොඳට මතක තියාගන්න. අපිට මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා විභාගෙදී ප්‍රවේගය හොයන්න කිව්වොත් ඔය විදිහට කැමති ලක්ෂ දෙකක් අරගෙන ඔයා
අනුක්‍රමණය හොයන්න. අනුක්‍රමණයෙන් ලැබෙන්නේ පුතේ ඔය කියන ප්‍රවේගයමයි. විස්ථාපන කාල ප්‍රස්ථාරවල. මේ තියෙන්නේ ඒ සූත්‍රයේ අනුක්‍රමණය සමානයි y අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනස බෙදන්න ඕනේ x අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනසෙන්. දැන් ඔය a හා b ලක්ෂ දෙක ගන්නකො. එතකොට a ගේ y වෙන්නේ 3, b ගේ y වෙන්නේ 5. b ගේ y වෙන්නේ 15 නේද? ඔව් b ගේ y වෙන්නේ 15 කියන්නේ. එතකොට මෙතන 15න් 3ක් අඩු කරන්න 12යි. එතකොට x අතර වෙනස a ගේ x1 b ගේ x5. එතකොට 5න් එකක් අඩු කරන්න 4යි. එතකොට 15න් 3ක් අඩු වුණාම ආපු 12 4න් බෙදන්නයි තියෙන්නේ. x වල ඛණ්ඩාංක අතර වෙනස y වල ඛණ්ඩාංක අතර වෙනසෙන් බෙදුවාම ඉන්නේ අනුක්‍රමණය. ඒතකොට මෙතන 12 තමයි බෙදෙන්නේ 4න්. 12 4න් බෙදුවාම 3යි. අයන අනුක්‍රමණය ලැබෙන්නේ ප්‍රවේගය. එහෙනම් මේ ප්‍රස්ථාරයේ හැටියට ප්‍රවේගය 3යි ms ඍණ 1යි. ඔයාලට මෙතන පොඩි සාරාංශයක් බලා ගන්න පුළුවන්. එතකොට y අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනස x අක්ෂයේ ඛණ්ඩාංක අතරින් බෙදුවාම එතකොට y අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනසින් ලැබෙනවා විස්ථාපනය, x අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනසින් ලැබෙන්නේ කාලය. එතකොට පුතේ විස්ථාපනයේ කාලයෙන් බෙදුවාම තමයි ප්‍රවේගය. ඒ නිසා අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගයමයි හැම වෙලෙම විස්ථාපන කාල ප්‍රස්ථාරවල. කවදාවත් අමතක කරන්න එපා. කවදාවත් අමතක කරන්න එපා. විස්ථාපන කාල ප්‍රස්ථාරවල අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ප්‍රවේගයමයි. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ඔයාට දීලා ඔයාගෙන් ප්‍රවේගය හොත් ඔයා අනිවාර්යෙන්ම අනුක්‍රමණයමයි සෙවිය යුතු වන්නේ. එන්න පුතේ දැන් අපි කතා කරමු ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන. ප්‍රවේග කාල ප්‍රස්ථාර. දැන් බලන්න මෙන්න මේ දීලා තියෙන ප්‍රස්ථාරය දිහා. මේක පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. කොහොමද අඳුරගන්නේ? ප්‍රවේග කාල ප්‍රස්ථාරය කියලා කියන්නේ y අක්ෂයට ප්‍රවේගයක් x අක්ෂයට කාලයක් ගෙන අඳිනු ලබන ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරය අර ඉස්සෙල්ලා වගේම හරික් මැද්දෙන් කෙලින් රේඛීය යන ප්‍රස්ථාරයක්. එතකොට මේකේ හැටියට ප්‍රවේගය ටිකින් ටික වැඩි වෙනවා. ඒ කියන්නේ ත්වරණයක් ඒකාකාර ත්වරණයක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරවල අනුක්‍රමණයෙන් මොකද ලැබෙන්නේ කියලා. ප්‍රවේග කාල ප්‍රස්ථාරවල අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරවල පුතේ අනිවාර්යයෙන්ම අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය. ඒතර දැන් අපි දෙකක් දන්නවා. විස්ථාපන කාල ප්‍රස්ථාරවල අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ප්‍රවේගය. මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරවල අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණය. හැම වෙලේම ඒතර y අක්ෂයට වඩා එකක් ඉහළින් ඉන්න රාශිය නේද ලැබෙන්නේ අනුක්‍රමණය. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ y අක්ෂයේ තියෙන විස්ථාපනයට ඉහළින් ඉන්න එකනා ප්‍රවේගය. එහෙනම් ඊගේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය ලැබෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරවල y අක්ෂයේ ඉන්න ප්‍රවේගයට වඩා ඉහළින් ඉන්න රාශිය ත්වරණය. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ත්වරණය ලැබෙනවා. අමතක කරන්න එපා. දැන් බලන්න මෙතන අනුක්‍රමණය හොයන්නේ එතකොට එකම විදිහටනේ. y අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනස x අක්ෂයේ ඛණ්ඩාංක අතර වෙනසෙන් බෙදනවා. දැන් කැමති ලක්ෂ දෙක තෝරගෙන. එතකොට මෙතෙන්දී y ඛණ්ඩාංකයේ අතර වෙනස වෙන්නේ මොකද්ද? ප්‍රවේග වෙනසනේ. ඒතර x ඛණ්ඩාංක අතර වෙනස මේ අගයි මුලයි ගැන හිතන්න මෙතෙන්දී. අගයි මුලයි ගැන හිතන්න. ඒතර මෙතන අගයි මුලයි y ගේ වෙනස 18යි
x ගේ වෙනස 6යි. එතකොට ප්‍රවේග වෙනස තමයි මේ y කණ්ඩාංක අතර වෙනස කියන්නේ. x කණ්ඩාංක අතර වෙනස කියන්නේ කාලය. ඉතින් පුතේ ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවාම ලැබෙන්නේ ත්වරණය කියලා අපි ඉගෙන ගත්තානේ. එහෙනම් අපිට ඒක ඔප්පු වෙනවා අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ත්වරණයමයි කියන එක. එතකොට මෙතෙන්ද අපිට ත්වරණය ගණනය කරගන්න පුළුවන්. ප්‍රවේග වෙනස 18යි. ඒ සඳහා ගත වුණු කාලය තත්පර 6යි. 18 6න් බෙදුවාම 3යි ms ඍණ 2යි. 3යි ms ඍණ 2ක ත්වරණයක් තමයි මේ ප්‍රස්ථාරයේ හැටියට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන බලන්න පුතේ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාර කොටසෙන් අපිට පේනවා කොච්චර කාලය ගත වුණත් තත්පර 1යි 2යි 3යි කියලා ප්‍රවේගය අඩු හෝ වැඩි වෙන්නේ එකම ගානේ යනවා. එතකොට ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලය. ඉතින් අපිට විස්ථාපනය හොයන්න මොකද කරන්න වෙන්නේ? ප්‍රවේගයේ කාලයෙන් ගුණ කරන්න වෙනවා. මෙතන ප්‍රවේගය කීයද පුතේ? 6යි. ඒ සඳහා ගත වෙන කාලය කීයද? 3යි. 6 කියන්නේ මේ y, 3 කියන්නේ x නේද? එතකොට අපිට මේ y අක්ෂය x අක්ෂයෙන් ගුණ කරලා එතකොට ලැබෙන්නේ මේ ප්‍රස්ථාරයට අදාළ වර්ගඵලය නේද? අන්න එතන ලොකු සම්බන්ධයක් තියෙනවා. අනේ සම්බන්ධය ඊළඟ පිටුවින් දැන් මම කියන්නයි යන්නේ. තවත් අමතක නොකළ යුතු දෙයක් මේ. මේක අහන්නේ අනිවාර්යෙන්ම ප්‍රවේග කාල ප්‍රස්ථාරවලට විතරමයි පුතා. ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක විස්ථාපනය ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලයට සමාන වෙනවා. මතක කරගන්න එපායි. ඒ ප්‍රස්ථාරයේ හැඩය ත්‍රිකෝණයක් නම් ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය ඒ ගමන් කළ විස්ථාපනයට සමානයි. අර කලින් එකේ වගේ, කලින් පිටුවේ වගේ ඒ ප්‍රස්ථාරය ඍජුකෝණාශ්‍රයක් නම් එයාගේ වර්ගඵලය ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය දිග වැඩි කිරීම පළල එමගින් ලැබෙන වර්ගඵලය එහිදී ගමන් කළ සිදු කළ විස්ථාපනයට සමානයි. ත්‍රිකෝණාකාර හැඩයක් නම් ත්‍රිකෝණාකාර හැඩයේ වර්ගඵලය හොයන්න අපි දන්නවා ගණිතයේදී භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. අන්න එමගින් ඔයාට මේ ත්‍රිකෝණ හැඩයේ ප්‍රස්ථාරයට අදාළ විස්ථාපනය හොයන්න පුළුවන්. මොකද්ද සරලව කිව්වොත් පුතේ ඕනෑම ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අපිට කිව්වොත් විස්ථාපනය ගත කළ විස්ථාපනය සිදු කළ විස්ථාපනය සොයන්න කියලා අපි අනිවාර්යෙන්ම ඒ ප්‍රස්ථාරයේ ඒ අදාළ කොටසට අදාළ වන වර්ගඵලයමයි සොයන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක විස්ථාපනය සොයන්නේ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන්. දැන් බලන්න පුතේ මෙතන දැන් මේ රතු පැහැති ත්‍රිකෝණය අන්නේ හැඩේ වර්ගඵලය හෙව්වාම අපිට ලැබෙනවා ඊට අදාළ වෙන විස්ථාපනය. එතකොට ත්‍රිකෝණය හොයන්නේ භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට භාගය දෙකෙන් එක ගුණ කිරීම ආධාරකය 4යි ලම්බ උස 12යි. එතකොට අපිට ඒ ටික ගුණ වුණාම මොන දෙකෙන් කැපෙනවා 4 කියලා හිතන්න. 4 දෙකෙන් බෙදුවාම 2යි. දෙවරක් 12 24යි මීටර්. ඔය විදිහට අපිට විස්ථාපනය හොයන්න පුළුවන් වර්ගඵලය ඇසුරින්. දැන් බලන්න පුතා මේ ප්‍රස්ථාරයේදී මොන මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. එතකොට මෙතන ඒකාකාර ත්වරණයක් බලා ගන්න පුළුවන්. ඒකාකාර ත්වරණයක් ඊට පස්සේ ටික වෙලාවකින් ඒකාකාර ප්‍රවේගයකට ඇවිල්ලා ඔන්න ඊට පස්සේ නැවත ඒකාකාර ඍණ ත්වරණයක් හෙවත් මන්දනයකට ලක් වෙනවා. මේ හැඩය විභාගෙදී ඉතාම වැදගත් හැඩයක් වෙනවා ඔයාට. මේ ප්‍රස්ථාරයේ කියවීමේ හැකියාව ඔයාට තිබිය යුතුයි.
ඔන්න දැන් මෙතනින් මේ වගේ ප්‍රශ්නයක් අහනවා. නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් තත්පර 6ක් ඒකාකාර ත්වරණයකට භාජනය වී තත්පරයට මීටර් 15ක ප්‍රවේගයක් ලබා ගනී. ඉන්පසු එම ප්‍රවේගයෙන් ඒකාකාරීව තව තත්පර 6ක් චලනය වන වස්තුව අවසානයේදී මන්දනයකට භාජනය වී තත්පර 3කින් නිශ්චලතාවයට පත්වේ. දැන් අපිට කියනවා මෙම චලිතය පිළිබඳ ප්‍රවේග කාල ප්‍රස්ථාරය හඳින්න කියලා. එතකොට බලන්න කාලය. තත්පර 6යි ඊට පස්සේ ආයි තත්පර 6යි ආයි තත්පර 3යි. එහෙනම් 3න් 3 කියන්න හරි. ඔන්න කාලක්ෂය ගන්නවා x අක්ෂය 3න් 3. අපිට උපරිම ප්‍රවේගය පෙන්වන්නේ 15නේ. ඔන්න y අක්ෂය ගන්නවා 15. දැන් 6 වන තත්පරයේ වෙද්දී 15ක ප්‍රවේගයක් ගන්නවා. ඔන්න දැන් බිඳුව ඉඳන් 15ට යනවා 6 වෙනි තත්පරයේ. ඒ රේඛාව ඇඳලා. ඊට පස්සේ 6 ඉඳන් 12 වෙනකන් ඒකාකාර ප්‍රවේගයෙන් තියනවා කියන්නේ ඔය කාලක්ෂයට සමාන්තරව යන රේඛාව ඇඳෙන්න. දැන් 12 වන තත්පරයේදී ඔන්න දැන් පසුබහිනවා මන්දනයකට එන්න නිශ්චල වෙන්න. 12 වන තත්පරේ ඉඳන් 15 වෙනි තත්පරේන කියන්නේ තත්පර 3කදී මෙයා ආපහු පහළට ප්‍රවේගය ටික ටික අඩු වෙලා ඔන්න දැන් නිශ්චල වෙනවා. මේ විදිහට තමයි මේ ප්‍රස්ථාරය ඇඳෙන්න ඕන කොට. දැන් අපි ප්‍රශ්න කිහිපයකුත් අහනවා. මුල් තත්පර 6ේදී ත්වරණය සොයන්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ත්වරණය අපිට පුළුවන් අනුක්‍රමණයෙන් ගන්න. නැත්නම් අපි සූත්‍රයෙන් ගන්නත් පුළුවන්. අවසාන ප්‍රවේගය. ඒකෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා එන අගේ කාලයෙන් බෙදන්න. මුල් තත්පර 6 නිසා කාලයේ තත්පර 6යි ප්‍රවේග වෙනස 15යි. අවසානයේදී 15යි මුලින් බිඳුවයි. එහෙනම් 15 බිඳුව 15යි 15 6න් බෙදුවාම ඔයාලට ලැබෙයි 2.5යි කියලා. මේ ගණන් සියල්ලම මාත් එක්කම මේ පන්තියේදී මෙහෙම හදාගෙනම යමු. පස්සේ ලියවිලි නෑ. දැන්මම ලියන්න. මෙහෙමම ලියාගෙන යන්න. දැන් මුල් තත්පර 6 තුලදී විස්ථාපනය කොපමණද කියලා අහනවා. අපි දන්නවා අපිට තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නා විස්ථාපනය හොයන්න. මුල් තත්පර 6ට අදාළව අපිට තියෙන ත්‍රිකෝණයක්. එනම් මේ ත්‍රිකෝණීය වර්ගඵලය හොයමු. භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. භාගයක් 2කින් 1යි ආධාරකය 6යි ගුණ කිරීම ලම්බ උස 15යි. එතකොට 6 2කින් බෙදෙනවා 3යි 3 වරක් 15 45යි. විස්ථාපනය මීටර් 45යි කියලා ඔයාට ලැබෙනවා. දැන් අහනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර කොපමණද කියලා. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර හොයන්නේ කොහොමද? ඒකාකාර ප්‍රවේගයට අදාළ ප්‍රස්ථාරයේ කොටස. අපි සමාන්තර යන කොටස බලද්දී එක කොටුවක් නේ 14s. එහෙනම් ඒකේ වර්ගඵලය ගන්නේ දිග වැඩි කිරීම ඵලය. දිග 6 ඉඳන් 12ට වෙනස 6යි. පළල බිඳුවේ ඉඳන් 15ට 15යි. එතකොට 6 වරක් 15. 6 වරක් 15 යා පැත්තක ගුණ කරොත් එයාට ලැබෙයි 90යි කියලා. එහෙනම් විස්ථාපනය වෙන්නේ 90යි. මීටර් 90යි. ඊළඟ ප්‍රශ්නය අවසාන තත්පර 3 තුලදී මන්දනය කොපමණද? අවසාන තත්පර 3 තුලදී මන්දනය. අවසාන තත්පර 3 මන්දනය මේ අන්තිම පොඩි ත්‍රිකෝණයේ මන්දනය. එතකොට අවසාන ප්‍රවේගය අඩු කිරීම ආරම්භක ප්‍රවේගයේ බෙදීම ගත වුණු කාලය. අවසානයේ බිඳුවට එනවා. ඒ අවසාන තත්පර 3 ආරම්භ වෙන්නේ 15. දැන් බිඳුවෙන් 15ක් අඩු වුණාම ඍණ 15යි. ඒ සඳහා ගත වුණු කාලය තත්පර 3යි. එහෙනම් ඍණ 15 3ෙන් බෙදුනාම ඍණයි ධනයි බෙදෙති ඍණ 5යි ms ඍණ 2. මෙතන මන්දනය කියලා හොයන නිසා අපි ඍණ ලකුණ දාන්නේ
නැහැ. දැක්කද? මන්දනේ කියලා හොයන නිසා ඍණ ලකුණු පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. දැන් අවසාන තත්පර 3 තුලදී ගමන් කළ දුර කොපමණද? දුර කියන්නේ විස්ථාපනය. එතකොට මෙතෙන්දී අර අවසාන කොටසේ විස්ථාපනය හොයන්නේ වර්ගඵලය. ඒක ත්‍රිකෝණයක්. ඒක නිසා භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස දාන්න ඕන. භාගයයි ආධාරකයේ 12 ඉඳන් 15ට 3යි ලම්බ උස 15යි. එතකොට අපිට පුළුවන් 15 දෙකෙන් බෙදන්න 7.5යි 7.5 3ෙන් ගුණ කරොත් එයාට ලැබෙනවා 22.5 මීටර් කියලා. එතකොට විස්ථාපනය හොයන්නේ වර්ගඵලයෙන්. මෙතන ත්‍රිකෝණයකට අදාළ වර්ගඵලය භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස දාලා අපිට මේ අගය ලබා ගන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ අවසාන වශයෙන් අහනවා විස්ථාපනය ගමන් කළ මුළු දුර සොයන්න කියලා. මුළු දුර කියන්නේ මේ මුළු විස්ථාපනය. එහෙනම් මේ මුළු හැඩය මොකක්ද බලන්න පුතේ? ත්‍රපීසියමක්නේ. ඔව්. ත්‍රපීසියමේ වර්ගඵලයේ විදිහට අපිට මුළු විස්ථාපනය ලබා ගන්න පුළුවන්. එතකොට අපි ත්‍රපීසියමේ වර්ගඵලය ගන්නේ කොහොමද? මේ සමාන්තර පාද දෙක එකතු කරලා ඒන ගාන දෙකෙන් බෙදලා ලම්බ උසින් ගුණ කරලා සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක ගුණ කිරීම ලම්බ උස. සමාන්තර පාද දෙක වෙන්නේ එකක් අඩි 1 බිංදුව ඉඳන් 15ටම යනවා. උඩ සමාන්තර පාද කොටස 6 ඉඳන් 12ට 6යි. එතකොට 15යි 6යි. එකතු කරන්න ඕන 21යි. ඒක දෙකෙන් බෙදන්න ඕනේ 10.5යි. අන්න එයාව 15ෙන් ගුණ කරන්න ඕනේ. එයාව 15ෙන් ගුණ වෙද්දී ඔයාට ලැබෙනවා 157.5ක් කියලා. ඔයා පැත්තක සුළු කරලා බලන්න මේ. දැන් පුතේ අපි පාඩමේ අවසාන වශයෙන් කතා කරමු ගුරුත්වජ ත්වරණය ගැන. මේ ගුරුත්වජ ත්වරණය තමයි මේ අයිසැක් නිව්ටන්ට ගැටලුවක් වුණු තැන. බලන්න මේ රූපේ. දැන් මෙයා ගහක් යටට වෙලා ඉන්නවා දවසක්. එතකොට මෙයාගේ ඇඟට ඇපල් ගෙඩියක් වැටිලා තියෙනවා. මෙයා කල්පනා කරා ඇයි මේ ඇපල් ගෙඩිය පොළවටම වැටෙන්නේ? ඉහළට යන්න තිබුණේ නැද්ද? මේ අවකාශයේ රැඳෙන්න තිබුණේ නැද්ද? පැත්තකට විසි වෙන්න තිබුණේ නැද්ද? මේ අනාදි වශයෙන් ගොඩාක් දේවල් හිත ඉද්දී මෙයා භෞතික විද්‍යාවේ මූලික මූලධර්ම ගොඩක් ලෝකයට දායාද කරනවා. මේ වස්තුව ඉහළ සිට පහළට වැටෙද්දී ත්වරණයක් ඇති වෙනවා පුතේ. ඒ කියන්නේ ප්‍රවේගය ටික ටික වැඩි වෙනවා. කොහොමද වැඩි වෙන්නේ? ප්‍රවේගය ඇත්තටම පුතේ හැම තත්පරයකටම වරක් ප්‍රවේගය 10 ගානේ හෝ 9.8 ගානේ පෘථුවිය දෙසට වැඩිවීමක් වෙනවා. ඉතින් එහෙම ත්වරණයක් වැඩි වෙන්න නම් මොකක් හරි බලයක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම ක්‍රියාත්මක වෙන බලයට අයිසැක් නිව්ටන් කිව්වා ගුරුත්වාකර්ෂණ බලය කියලා. ඉතින් ওই ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවන ත්වරණයට කිව්වා ගුරුත්වජ ත්වරණය කියලා. අන්න එහෙමයි ගුරුත්වජ ත්වරණය කියන වචනේ ලෝකයට එන්නේ. වස්තුවක් අනිවාර්යෙන් ඉහළට සිට පහළට වැටෙද්දී සෑම තත්පරයකටම වරක් සාමාන්‍යයෙන් 10 ගානේ වැඩි වෙමිනුයි එන්නේ. සාමාන්‍ය හරිම අගේ 9.8. ඒතකොට සාමාන්‍ය අපි දල වශයෙන් ගන්නවා 10 ගානේ ප්‍රවේගය වැඩි වෙනවා. එහෙම ප්‍රවේගය වැඩි වෙන්න නම් පොළොව දෙසට ඇද ගන්නා බලයක් තිබිය යුතුයි. අන්නේ බලය යනම් කරනවා ගුරුත්වාකර්ෂණ බලය කියලා. ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවන ත්වරණය
ගුරුත්වජ ත්වරණය ලෙස එයා නම් කරා. ඉතින් පොළොව මට්ටමේදී එහෙම නැත්නම් මුහුදු මට්ටමේදී මේ ගුරුත්වජ ත්වරණය 9.8යි ms ඍණ 2. නමුත් අපි ගණන් හදන්න පහසු වෙන්න මේ අගය 10යි කියලා තමයි පාවිච්චි කරන්නේ. ගණන් හදන්න පහසු වෙන්න මේ අගය 10යි කියලා අපි පාවිච්චි කරනවා. ඔයාට මෙතෙන්දි පේනවා මේ වස්තුවක් නැත්නම් මේ ඇපල් ගහේ මේ ඇපල් ගෙඩියක් වැටෙනවානේ. එතකොට ඒක වැටෙද්දී අපි ඒක ප්‍රස්ථාරගත කරොත් සෑම තත්පරයකටම වරක් 10කට ආසන්න අගයකින් වැඩි වෙනවා. පළවෙනි තත්පරයේදී 10යි. දෙවෙනි තත්පරයේදී 20යි. තුන්වෙනි තත්පරයේදී 30යි. යනාදී ලෙස සෑම තත්පරයකටම වරක් 10ට ආසන්න අගයක් බැගින් වැඩි වෙනවා කියන ඔයාලට මේ ප්‍රස්ථාරයෙන් බලා ගන්න පුළුවන්. දැන් අවසාන වශයෙන් මේ ඉහළට විසි කරන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරය තමයි මේ තියෙන්නේ. ඉහළට විසි කරද්දී අපේ යටි වස්තුවක් උඩට යද්දී ප්‍රවේගය වැඩි, පටන් ගන්න ප්‍රවේගය වැඩි. ටික ටික උඩට යන්න ප්‍රවේගය අඩු වෙලා ඉහළම උසේදී ඕනම වස්තුවක් නිශ්චල වෙලා තමයි ආපහු පල්ලෙහාට නැවත ත්වරණය වැඩි වීමෙන් ගමන් කරන්නේ. එතකොට පහළ ඉඳන් ඉහළට යන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් දොත් මුලින්ම පටන් ගද්දිම අධික ප්‍රවේගයක් තියෙනවා. උපරිම ප්‍රවේගයක්. ඊට ටික ටික ඉහළට යද්දී ප්‍රවේගය අඩු වෙලා උපරිම උසේදී නිශ්චල වෙනවා කියන එක අමතක කරන්න එපා. උපරිම උසේදී මේක නිශ්චල වෙලා මේක නැවතත් පොළොවට එද්දී ආයත් ප්‍රවේගයේ ඒකාකාරීව වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. පැහැදිලි ඇති නේද පුතේ? හොඳයි දරුවනේ. එතකොට මේ කාරණා ටික තමයි අපි මේ පාඩම යටතේ විභාගයට මුහුණ දෙන්න දැනගත යුතු වන්නේ. මාව දැඩිව විශ්වාස කරලා මේ පාඩමට සහභාගී වුණු ඔබ සියලුම දරු දැරියන්ට බොහොම ස්තුතියි. ඔයාට ජය නියතයි පුතේ. මේ නෝට් එක ඔයා හොඳින් ලියාගෙන ප්‍රශ්න තියෙන තැන් අනිවාර්යෙන්ම මට WhatsApp කරලා අහන්න. හොඳයි පුතාලා. එහෙනම් අයිබෝවන්.